Okay, good evening and welcome all of you to SIP 7 School. Okay, let's start our today's lesson. I think all of you can remember the last lesson. We discussed about simple future, and I gave you uh, how to use will and shall, and the usage of shall and will, as well as uh, and I gave you a list of things and where that we can use will specially, right? ඔයගොල්ලන්ට ගිය සතියේ simple future පටන් අරගෙන විශේෂයෙන්ම will කියන එකයි shall කියන එකයි පාවිච්චි කරන හැටි තමයි ගොඩක් කතා කරේ. will කියන එකේ භාවිතා කරන තැන් ගොඩක් කියලා දුන්නා. මම හිතන්නේ ඔක්කොන්ට මේවා පැහැදිලි ඇති. පැහැදිලි නේද? ඔව් සර්. පැහැදිලි. right. ඊළඟට අපි අන්තිමට නැවැත්තුවා මට මතකයි will කියන එක පටන් අරගෙන ඇවිල්ලා shall කියන එක කිව්වා මේ shall කියන එක පාවිච්චි කරනවා අපි යෝජනාවක් කරන්න. ඒ ටික කරා නේද? ඔව් සර්. හරි. ඒක සර් වාක්‍ය ටිකක් දුන්න. වාක්‍ය ටිකක් දුන්නා. අපි ඉස්සෙල්ලා එහෙනම් මේ වාක්‍ය ටික බලලා වැඩේ පටන් ගමු නේද? right. කියන්න බලන්න මට පළවෙනි වාක්‍යය. අපි විනෝද චාරිකාවක් යමුද? ඔව් අපි විනෝද චාරිකාවක් යමුද? කොහොමද අහන්නේ? Shall we go to the trip? shall we කියන එක ඉස්සරහට එන්න ඕන. මොකද යෝජනා Go to the trip? go to the නෙවෙයි. ඔන්න ගොඩක් කට්ටිය වරද්දන හින්දාමයි තියුවේ. මම මේ කිව්වේ shall we go on a trip. හරියට ලියලා නැත්තම් correct කරගන්න. shall we go on a trip? go to a trip නෙවෙයි පුතේ, go on a trip. right? then second one. දෙවෙනි එක කියන්න මට. අපි ඔවුන්ට උදව් කරමුද? ඔව් කොහොමද අහන්නේ? Shall we help there? shall we help them? අපි ඔවුන්ට උදව් කරමුද? they are very poor. ඒගොල්ලෝ හරි අසරණයි. so shall we help them? අපි ඔවුන්ට උදව් කරමුද? right. then third one. තුන්වෙනි එක. අපි පාඩම් පටන් ගමුද? ඔව් කොහොමද අහන්නේ? Shall we start the lesson? shall we start the lesson? shall we start the lesson? very good. shall we start the lesson? right. ඊළඟ එක. අපි පන්ති අවසන් කරමුද? ඔව් කොහොමද කියන්නේ? shall we stop shall we stop the class? finish එහෙම නැත්තම් අපි terminate කියලාත් කියනවා. ඒකත් පාවිච්චි කරනවා. end කියන එකත් පුළුවන්. end තුත් පුළුවන්. the class මේ ඔක්කොම පුළුවන්. right. next one ඊළඟ. අපි අලුත් ව්‍යාපාරයක් කරමුද? ඔව් shall we start a new business? එහෙම නැත්නම් තව ලස්සන වචනයක් ඔන්න ලියාගෙන දැන් නැත්නම් venture කියන ව්‍යාපාරයකට business එකකට. ඔයගොල්ලෝ business කියන එක දන්නවා නම් මේකත් ලියාගන්න. venture. shall we start a new venture? අපි අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවද? right. then next one ඊළඟ. අපි පන්ති කාමරය පිරිසිදු කරමුද? ඔව් කොහොමද අහන්නේ? Shall we clean the classroom? shall we clean the classroom? ඔන්න මම අලුත් දෙයක් කියලා දෙනවා. ඔයගොල්ලෝ මම හිතනවා මේකත් ඔබට අලුත් දෙයක් වෙයි කියලා. අපි මකුළු දැල් කඩමුද? කොහොමද කියන්නේ? කොහොමද පුතේ කියන්නේ? මේ විදිහටමයි. Shall we ලියා ගන්න මේකත් කොහෙන් හරි කමන්නේ. shall we clean the cobwebs? shall we clean the cobwebs කියන්නේ අපි මකුළු දැල් කඩමුද කියන අපි සිංහලෙන් කියන්නේ මකුළු දැල් කඩනවායි කියන. ඉංග්‍රීසියෙන් අපි කරන්නේ මොකද? shall we clean the cobwebs? හරිද? right. ඊළඟ කියන්න පුතේ. අපි අලුත් පාඩමක් පටන් ගනිමුද? ඒ කිව්ව නේද? අලුත් පාඩමක්. shall we start a new lesson? කොහොමද අහන්නේ? shall we start a new lesson? new lesson කියන්නේ අලුත් පාඩම. shall we start a new lesson? right. ඊළඟ. අපි එහෙ යමුද? කොහොමද අහන්නේ අපි එහෙ යමුද? Shall we go there? very good. shall we go there? shall we go there? to දාන්නේ. shall we go there?
එන එක එච්චරයි සර්. එච්චරයි. හරි. ලියපුනේ දරුවෝ නම් ඉක්මනට ලියා ගන්න. අපෑදිල් තැනක් තියනම් අහන්න. හරි. right ලියාගෙන ඉවරයිද? ලියලා ඉවරයි සර්. right. ඔව් සර්. සියලු දෙනාම I'm asking from all of you. Right? Let me have you finished. Yes, sir. Then Pabasara. Then Ashanidwara. Sandeep, what about you? Finish, sir. Then Nipuni, Sydney. Right. Then what about Hasidu? Finish, sir. Finish. Okay, nice to hear that. Okay, let's start. අපි ඊළඟ කොටසට යන් එහෙනම්. මෙන්න මේකත් ඉතාම වැදගත්. හරිද? දැන් අපි කිව්වා අපි අනාගත කාලය ගැන කියන්නනේ මේ simple future එක පටන් ගන්නෙ නේද? simple future කතා කරන්නේ අනාගත කාලය ගැන කියන්නේ. ඒ වුණාට දරුවනේ මේ future ගැන කතා කරන ගොඩක් ආකාර තියෙන ඉංග්‍රීසි භාෂාවේ. හරිද? future අදහසම තමයි එන්නේ. එකක් තමයි present continuous කියන එකත් future ගැන කියන්න අපි පාවිච්චි කරනවා. හරිද? දැන් ඔන්න මම ඒ වගේ දෙයක් ගැන කියන්න තමයි හදන්නේ. හරිද? හොඳට ඔහොම එකත් අහන් ඉන්න. මේ වගේ තැන්වලදී ඔයගොල්ලෝ simple future පාවිච්චි කරන්න එපා. මේ වගේ තැන්වලදී පාවිච්චි කරන්නේ මෙන්න මේ continuous එක. ඔන්න මම උදාහරණයක් විදිහට කියන්නම්. ඔයගොල්ලෝ plan කරපු දේවල් තියෙනවනේ. හරි? අපි හිතමු මෙහෙම. ඔයගොල්ලෝ අපි හිතමු මෙන්න මෙහෙම. ලබන සතියේ ඔයගොල්ලෝ trip එකක් යන්න හදන්නේ. දැන් ඔයගොල්ලෝ එතකොට ඒකට සූදානම් වෙලා නේද තියෙන්නේ? සූදානම් වෙලා නේද? trip එකක් යන්න බෑනේ නිකම්ම. නේ? ඔයගොල්ලෝ ඒක plan කරපු දෙයක්. එහෙනම් කොහොමද කියන්නේ? අපි ලබන සතියේ trip එකක් යන්න තමයි හදන්නේ. කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? කියන්න බලන්න. අපි ඒක ලියාගමුද මෙහෙම? ලියාගන්න තරුවක් දාලා ලියාගන්න මෙහෙම. ලියන්න යම්කිසි ක්‍රියාවක් නැත්නම් යම්කිසි දෙයක් නැත්නම් යම්කිසි ක්‍රියාවක් කිරීමට දැනටමත් තීරණය කර ඇතනම් කම එකක් දාලා දැනටමත් සැලසුම් කර ඇතනම් කම එකක් දාලා ලියන්න දැනටමත් සැලසුම් කර ඇතනම් එවන් දේ ගැන ප්‍රකාශ කිරීමට will භාවිතා නොකරන්න will කියන එක දාන්න එපා simple future දාන්න එපා ඊට පස්සේ ඒකටම ලියන්න ඒවා ප්‍රකාශ කිරීම සඳහා ලියාගන්න going to වැනි වාක්‍ය රටාද
වාක්‍ය රටා වාක්‍ය රටා වාක්‍ය රටා එනම් present continuous tense භාවිතා කරන්න. තෙන්දි පාවිච්චි කරන present continuous tense එක. මේ going to කියන එක present continuous එකට සම්බන්ධයි. හරි? දැන් මෙතෙන්දී going to කියන එක එක්ක යනවා තව මේ was were දැම්මොත් ඒක අතීත past continuous එහෙම වෙනවා. මෙතෙන්දී අපි කියන්නේ present continuous තමයි මෙතෙන්දී පාවිච්චි කරන්නේ. හරිද? මතක තියාගන්න. right ඔන්න උදාහරණයක් විදිහට මම කියනවා මෙන්න මෙහෙම. Minuka is going to buy a car. What is the meaning? Minuka is going to buy a car. මොකක්ද තේරුම? ඔබ කාර් එකක් ගන්න හදන්නේ. ඔව් මිනුක කාර් එකක් මිලදී ගන්න හදන්නේ. දැන් මිනුක කාර් එක මිලදී අරගෙනද? නෑ. මේක අනාගතේ තමයි වෙන්නේ. මෙයා ප්ලෑන් කරන් ඉන්නේ දැන් කාර් එක මිලදී ගන්න. අපි මෙතෙන්දී අපි කියන්නේ නෑ පුතේ මිනුක will buy a car කියන එක ගැලපෙන්නේ නෑ. අපි කියන්නේ මිනුක is going to buy a car. මෙන්න ගොඩක් කට්ටිය වරද්දන තැනක් මම කියලා දෙන්නම්. හරි? දැන් ඔන්න අපි අහන්නේ ඔයා හෙට වැඩ කරනවද කියලා. කොහමද අහන්නේ ඔයා හෙට වැඩ කරනවද? කොහොමද අහන්නේ? මේ ගොඩක් අය පුතේ මේක වරද්දන මේක ඉගෙන ගන්න මේ ගාම. මේ කොමන් එරර් එකක්. කොහමද අහන්නේ? දන්න දරුවෙක් කියන්නේ. ඔයා හෙට වැඩ කරනවද? කොහමද අහන්නේ? එන්න මෙහෙමයි අහන්නේ. ලියා ගන්න. Are you working tomorrow? ලියා ගන්න. Are you working tomorrow? මේ වගේවත් කියනකොට කියනවා. She will get married next week කියන්නේ අපි කියන්නේ she is getting married next week. She is getting married next week. ඒ කියන්නේ ඇය ලබන සතියේ විවාහ වෙනවා. ඇය ලබන සතියේ විවාහ වෙනවා. The planned activities. ඇය ලබන සතියේ විවාහ වෙනවා. She is getting married next week. බලන්න මෙතනක් තියෙන present continuous. is තියෙනවා. get කියන එක ing form එක තියෙනවා. present continuous. You can't say she will get married next week. This is the way to write this or tell these things. මේ වගේ වෙලාවට කියන්නේ මෙහෙම තමයි. මේක පටල ගන්න එපා. මම මතක තියාගන්න. තියාගෙන හරියට යූස් කරන්න. මේවා නැත්තම් අපි වැරදි විදියට තමයි පාවිච්චි කරන්නේ. හරිද? ඊළඟට තව දෙයක් කියලා දෙන්නම්. මේකත් ඔයගොල්ලෝ ලියා ගන්න. ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ලියා ගන්නකෝ. දැන් ඔන්න මම පොඩි උදාහරණයක් විදිහට මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් එළියට බැස්සයින් පස්සේ වලාකුළු වලින් බරයි අහස. Right? You can see there are lot of flat clouds in the sky. Lot of flat clouds. ඒ කියන්නේ අඳුරු වලාකුළු වලින් පිරීලා අහස. Right? දැන් එතකොට ඔයගොල්ලන්ට මොකක්ද දෙන අයිඩියා එක? මොකක්ද දෙන අයිඩියා එක? මොකද්ද? කියන්නකෝ. මතේ කියන්න ඕන පුතේ කියන්න කතා කරන්න. වහිවි. ඔව් වහින්න වගේනේ දැන් අපි කියනෝනේ ගොඩක් අඳුරු වලාකුළු වලින් ආස බර වෙලා තියෙනකොට අපි කියනෝනේ දැන් වහින්නයි හදන්නේ කියලා කියනෝ නේද? ඔව් සර්. right. අපිට ඒක ෂුවර් නේද දැන් තව ටිකකින් වහී කියලා? ඔව් සර්. ගොඩක් වෙලාට වහිනව නේද? ගොඩක් වෙලාට ඔන්න ආස හොඳටම වලාකුළු වලින් කළු පාටට බර වෙලා සීතල සුළං එනවා.
අපි දන්න දැන් තව ටිකින් අනිවාර්යෙන් වහිනවයි කියලා. අන්න එතකොට අපි කොහොම කියන්නේ දැන් වහින්නයි හදන්නේ. කොහොම කියන්නේ? කොහොම කියන්නේ? අපි ඒකත් පොඩ්ඩක් සටහන් කරමුද? මෙන්න මෙහෙම ලියා ගන්න. ලියන්න. ලියන්න තරුවක් දෙකක් දාලා ලියන්න. දැන් මේකත් අනාගතේනේ. දැන් වහින්නේ අනාගතේ. ඒ වුණාට අපි will දාන්නේ නැහැ මෙතෙන්දී. will දාන්නේ මේ going to හරි නැත්තම් continuous දාලා ලියන්නේ. අන්න ඒකයි කියලා දෙන්න ඕන. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. යම්කිසි දෙයක් සිදුවීමට යයි නම් දැන් පවතින තත්වය අනුව එය සිදුවේ යයි අපට පැහැදිලි නම් එවන් අවස්ථාවන් වලදීද going to වාක්‍ය රටාව going to වාක්‍ය රටාව යොදා ගන්න. එතෙන්දෙත් පුතේ will දාන්න එපා. right ඔන්න මම උදාහරණයක් කියනවා මෙන්න මෙහෙම. there are dark clouds in the sky. There are dark clouds in the sky. දැන් අපි කතාව වගේ කියනවා there are dark clouds in the sky. අපි කියන්නේ it will rain කියලා. අපි කියන්නේ it is going to rain. වහින්නයි හදන්නේ. දැන් ගිය සතියේ it දාලා ඔන්න වහින ඒවා ගැන කිව්වනේ. ඔන්න බලන්න වහින්නයි හදන්නේ. It is going to rain. දැන් අපි හිතුව මේ තියෙන කණ්ඩියක්. හරි. දැන් මේ කණ්ඩියක් තියෙනවා. මෙතන ඉන්නවා අපි හිතමුකෝ මේ ඉන්නේ මේ සංදීපේ කියලා. හරිද? මෙන්න දැන් සංදීප ඔන්න යන්තම් එක කකුලක් ගහගෙන මෙන්න එක කකුලක් මෙහි. හරිද? දැන් මොකද්ද ඔයගොල්ලන්ට හිතෙන්නේ මේ සංදීපට මොකද්ද වෙන්න හදන්නේ මේ? මෙහෙම දැක්කයින් පස්සේ වැටෙන්න හදනවනේ පුතේ. අපිට මෙහෙම දැක්කම අපි හිතනවනේ මෙයා දැන් වැටේ මෙතනින්. හරි? මම කියන දේ තේරෙනවනේ. දැන් මේ වගේ දැක්කයින් පස්සේ අපිට හිතන මෙයා දැන් වැටේ කියලා. කොහොමද අපි කියන්නේ එයා වැටෙන්නයි හදන්නේ? සංදීප අපි කියන්නේ he will කියලා කියන්නේ. හරි? අපි සංදීප අපි he කියලා දාමු. ඔව් අන්න එහෙම කියන්නේ he is very good. He is going to වැටෙනවට කියන්නේ fall. ඔව් කොහොමද කියන්නේ එහෙනම්? ඔහු වැටෙන්නයි හදන්නේ. he is going to fall. He is going to fall. තේරුණාද මං කියපු දේ? ඔව් He සර්. is going to fall. දැන් අපිට මේ සිටුේෂන් එක පේන මේ වාතාවරණය පේනවා. අපිට පේනවා මෙයා දැන් වැටෙනයි කියලා තව ටිකක්. අපි කියන්නේ he is going to fall. අපි කියන්නේ he will fall කියලා. අපි කියන්නේ he is going to fall. දැන් ඔන්න අපිට පේන පුතේ නැවක් වෙන්න. නැවක් යනවා මම. මම හරියට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නේ ඒකයි මේ කතන්දරේ. හරි? දැන් නැව දැන් මෙන්න මෙහෙම දැන් ඌදේ. හරි මෙන්න දැන් ඔන්න මෙන්න මේ වතුර මට්ටම. දැන් මොකෝ මේ වෙන්න හදන්නේ නැව?
ඈ ගිලෙන්න. ගිලෙනවට කොහොමද කියන්නේ? sink. ගිලනවට කියනවා sink. Sink. දැන් එහෙනම් ඔයගොල්ලෝ කියන්න බලන්න මේක දැක්කම නැව ගිලෙන්නයි හදන්නේ. The ship is going to sink. Very good. The ship is going to sink. The ship It is is going to sink. Oh. මේ නැව ගැන කියන හින්දා අපි the ship කියන එක දාමු. The ship is going to sink. ලියා ගන්න පුතේ මේ චිත්‍රෙත් පොඩ්ඩක් ලාවට ඇඳ ගන්න. එතකොට ඔයගොල්ලෝ තවත් පැහැදිලි වෙයි. එතකොට පැහැදිලි වෙන තවත්. අපි තව මෙන්න කුරුළු පැටියෙක්. හරි? කුරුළු පැටියෙක් දැන් ඔන්න මෙයා ඔන්න කූඩුවෙන් එළියට ඇවිල්ලා එයා දැන් පියාඹන්න තමයි හදන්නේ. හරි? එයාගේ ෆස්ට් ෆ්ලයිං එක ගන්න හදන්නේ. දැන් කොහොමද අපි කියන්නේ? කුරුළු පැටියට කොහොමද කියන්නේ? ගිය අවුරුද්දෙත් කියලා දුන්නා. කුරුළු පැටියා මතක නෑ දැන් නේ. නෙස්ලින්. නෙස්ලින් කියන්නේ කුරුළු පැටියා. නෙස්ලින් කියන්නේ කාටද? කුරුළු පැටියා. දැන් කොහොමද කියන්නේ? කුරුළු පැටියා පියාඹන්නයි හදන්නේ. The nestling is going to fly. fly. The nestling Is going to fly. ලියා ගන්න පුතේ. going to fly. Fly. ලියන්නේ මේ වාක්‍ය තනියෙන් එහෙනම්. The nestling is going to fly. සර් රූපේ තනින්න ඕනද? චෝ නිකන් ලාවට ඕන නම් ඇඳ ගන්න ඉතින්. Tamanට පැහැදිලි වෙන මට්ටමේ දිනුනනම් ඇති. ඇඳත් කමන්නේ නැතත් කමන්නේ ප්‍රශ්නයක් නෑ. මට ඕන මේක තේරුම් ගන්නව විතරයි මම මේ චිත්‍රයක් ඇඳේ. නැත්නම් ඔයගොල්ලන්ට මේක පොඩි අපහැදිලි බවක් වෙන හින්දා කොහමද එහෙනම් කියන්න පුතේ? The nestling going to fly. Going to fly. right. ඔන්න දැන් මම ඕගොල්ලන්ට ගොඩක් දේවල් කියලා දුන්නා. මේ will කියන එකයි shall කියන එකයි ඒ වගේම future simple future ගැන. හරිද? හරි. ඊළඟට පුතේ මම ඕගොල්ලන්ට මේත් එක්කම කියලා දෙනවා future continuous tense එකත් ඔය ගාම කියලා දෙනවා හරිම ලේසි. හරිද? right. දැන් මේ ටික කරපු ටික තේරුණාද ඔයගොල්ලන්ට? ඔව් සර්. හරි. මට ඕන මේක තව වාක්‍ය රටා දෙකක් තුනක් කියලා දෙන්න පුළුවන්. තව කියලා දෙන්නද දැනට ඇද්ද? දැන් ඔයගොල්ලෝගේ මට්ටමට වඩාත් මම කියලා දුන්නා. මේවා වුණත් තව ටිකක් කියන්නේ ඉහළ පන්ති වලට ගියාම ඉගෙන ගන්න ඕන දෙයක්. ඒ වුණාට කමක් නැහැ. මේකත් ඉගෙන ගන්න. එතකොට ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන්ම මේවා හරියට පාවිච්චි කරනවා. 7 ඉඳන්ම මේවා හරියට දැනගත්තම මේවා හරියට පාවිච්චි කරනවා. මේවා වේල් දාලා ලිව්වොත් වැරදි. ඒකයි මේවා මේ කියලා දුන්නේ. right. හරි. ඒතකොට ටිකක් කියලා දෙන්නද පොඩි වාක්‍ය රටා දෙකක් තුනක්? අපහැදිලිද මේක? ඕන්න. ඈ? කමන්නේ. මේකත් කියලා දෙන්න කිව්වොත් ඔකට ටිකක් වැඩි වගේ මට තේරෙනවා. ඒක නිසා කමන්නේ. ඒවා තව ලොකුනාම ඉගෙන ගමු. හරි. මේකත් ඔන්න එහෙනම් මම කිව්වා. ලියා ගන්න ඊළඟ මාතෘකාව විදියට මේකෙන් පොඩි ප්‍රශ්න ටිකක් ඔයගොල්ලන්ට දෙන්නම් කරන්න. ඉතින් අපි මේ පාඩම කරලෙමු. ඊට පස්සේ අපිට කරන්න පුළුවන්. ලියා ගන්න පුතේ future continuous කියලා. future
අන්න මම මේක ටයිම්ලයින් එකත් අඳින්නම්. මේ අතීතය, මේ වර්තමානය, මේ අනාගතය, මෙන්න මේ වගේ කාලය. මෙන්න මේක තමයි කාල පරිච්ඡේදය. මේ ෆියුචර්. මේ හරි කරන දේවල් තමයි මේ will be doing දාලා අපි කියන්නේ. ටයිම්ලයින් එකත් දැනගන්න. එතකොට තවත් පැහැදිලි. right. ඇඳගෙන ඉවරයිද? මේ ටයිම්ලයින් එක ඔව් සර්. ඇඳගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා මේ now කියන්නේ දැන් now වලින් එහා පැත්ත ඔක්කොම future. හරිද? ඉතින් මේ future එකේ යම් කිසි කාල පරිච්ඡේදයක්. ඉතින් අපි ඒකයි මෙන්න මේ වගේ පොඩි සටහනක් දැම්මේ. ඒ අතරෙදි මොන හරි දෙයක් කෙරෙමින් පවතිනවා. අන්න ඒ වගේ දේවල් ගැන කියන්න තමයි මේ tense එක අපි පාවිච්චි කරන්නේ. හරිද? right. අපි ලියාගමු මෙන්න මෙහෙම. ලියා ගන්න මෙහෙම. මේ අදහස් වන්නේ අනාගතයේ යම්කිසි කාල පරිච්ඡේදයක් තුල යම් ක්‍රියාවක් කෙරෙමින් පවතී යයි ප්‍රකාශ කිරීමය. මොන උදාහරණයක් විදිහට මම කියනවා I will be watching news at about 8:10. I will be watching news at about 10 p.m. අපි කියන මෙහෙම we will be doing our homework around 5 p.m. We will be doing our homework around 5 p.m. පහට විතර අපි අපේ ගෙදර වැඩ කරමින් සිටීවි.
හරි right ඊළඟ ලියන්න තව උදාහරණයක් දෙයක් දෙන්න don't phone me at about 8 p.m. එකත් ලියගන්න don't phone me at about 8 am මට 8ට විතර කතා කරන්න එපා. හරි? මෙහෙම ලියමු. at about නෙවෙයි. මෙහෙම දාන්න ඕන. කාලයක් අතරතුරනේ දාන්න ඕන. මෙහෙම කියන්න don't phone me between 7 and 8. එහෙම දාන්න. Don't phone me between 7 and 8. Or in the evening කියලා දාන්නත් පුළුවන්. Don't phone me between 7 and 8 in the evening. හවස 7-8 අතර මට කතා කරන්න එපා. We will be having dinner then. අපි ඒ වෙලාවට අපේ රෑ කෑම ගනිමින් සිටීවි. එහෙනම් මට 7-8 අතර කතා කරන්න එපා. අපි ඔහොම කියනෝනේ. Don't phone me between 7 and 8 in the evening. We will be having dinner then. අපි ඒ වෙලාවට රෑට කෑම ගනිමින් ඉන්නේ. එහෙනම් කතා කරන්න එපා ඒ වෙලාවට. සර් ඒ කියන්නේ එහා කොනේ ටික පේන්නේ in the evening පුතේ evening E V E N I N G මම මෙහාට ගලලා ලියන්න මට ඒක මතක වුණා. E V E N I N G evening. තව එකක් කියන්න. What will you be doing? මොකද මේකේ තේරුම? ප්‍රශ්නය මේ what will you be doing? ඔයා මොනව කරන්නද හිතන් ඉන්නේ? නෑ ඔයා මොනවා කරමින් හිටීවිද? What will you be doing this time tomorrow? ඔයා හෙට මේ වෙලාවට මොකක් කරමින් සිටීවිද? ඔව් ඔයා හෙට මේ වෙලාවට මොනවා කරමින් සිටීවිද? එතකොට දැන් ඔයගොල්ලෝ කොහොමද කියන්නේ? මම අපි හිතමු මම ටීවී බලමින් ඉඳීවි. කොහොමද කියන්නේ? මේ කවුරු හරි මේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගොල්ලෝ උත්තරෙත් දෙන්න ඕන. කියන්නේ කොහොමද කියන්නේ කියලා? මම ටීවී බලමින් ඉඳීවි. කොහොමද කියන්නේ? කියන්න පුතේ කියන්න කට ඇරලා කියන්න. I will be watching I will television. be I will be watching television. මම ටීවී බලමින් ඉඳීවි. මම මගේ ගෙදර කියන්න. I will be doing my homework. homework. මම දැන් එක එක්කෙනාගෙන් අහන්නද උත්තරයක්? හැමෝම උත්තරයක් හදාගන්නවද කාගෙන් හයිද දන්නේ නැහැ හොඳේ. දැන් ඔන්න මම හැමෝගෙම අහනවා. Right. I would like to ask from Ashan. මම අශාන්ගෙන් අහනවා. කියන්න පුතේ එකක් කියන්න. ඔයා හෙට මේ වෙලාවට මොනව කර කර ඉඳීද? Ashan, what will you be doing? කියන්න පුතේ එක වාක්‍යයක් කියන්න. ඉක්මනට කියන්න. නිකන් කියන්න මොකක් හරි. ඔයා කරමින් ඉන්න දෙයක් නිකන් කියන්න. ප්‍රශ්නයක් නැහැ. I watching TV. Oh, I watching නිකන් කියලා බෑනේ. I will be watching television. TV. Oh, I will be watching TV or television. Then Minuka, what will you be doing? I'll doing computer works. I'll be doing computer work.
Right, then Chamidu. Kian putih, මොකක් කර කියන්න කමන්නේ ප්‍රශ්න නැහැ. Reading a novel. I will be reading a novel. Right, then Divakaragi. I will be reading a novel. I will be reading a novel. Then Etsara. I will be going a bookshop. I will be going to a bookshop. ආය bookshop එකකට යනවලු මේ රෑ. හරි ගමන්නේ. හරි. ඊළඟට අපි බලමු. ඈ. right ඊළඟට බලමු කවුද ඉන්නේ? හසිදු. I will be reading a book. Reading a book. Sandeepa. I will be having my dinner. I will be having my dinner. Very good. Then Lasindi. Lasindi මොනව කරමින් ඉදීද? එට මේ වෙලාවට. Go. Lasindi, can you hear me? Okay, then Janisha. Lasindi කියන්න පුතේ. කියන්න. Ko කියන්න anything. Janisha කියන්න. I will be sleeping. I will be sleeping. ඒ දරුවා නිදා ගනිමින් ඉඳිලු මේ වෙලාවේ. ඊළාට නෙත්මි. I will be reading storybooks. I will be reading a storybook. කතා පොතක් කියමින් ඉන්න. දසුන් මොනව කර ඉඳීද? I will be doing homework. I will be doing homework. Then Nipuni, Udeshika. Nipuni, go. Right, then Sitmi. I will be reading. I will be reading a book. Nimesha, Nimesha. And then last one, Samadhi. Samadhi, what will you be doing? Samadhi මොනව කරමින් ඉදීද? කියන්නකො ඉක්මනට කියන්න. ඔයගොල්ලන්ට මේ අවස්ථාව දෙන්නේ කියන්න මේවා. then හසිදු දමෝත්‍ය මොනව කරමින් ඉදීද? කියන්න. I will be කියන්න. I'm asking from Hasidu. Hasidu කියන්න. හරි කමන්නේ හරි. පුතේ මේවා ඔයගොල්ලන්ට chance එක දෙන්නේ මේ වෙලාව අරගෙන කියන්න පුරුදු වෙන්න. right. ඊළඟට දැන් ඔන්න what will you be doing this time tomorrow? හරි. ඔකත් හරි. ඊළඟට මම ඔයගොල්ලන්ට කියනවා තව එක දෙයක්. එතකොට ඊට පස්සේ අපිට වාක්‍ය ටිකක් ලියලා ඔයගොල්ලන්ගේ අච්චු පොතේ I will be watching the meeting. I will be watching. හරියට ඇහුන්නේ. right. ඔන්න මේකත් ඉගෙන ගන්නකෝ. මෙන්න මෙහෙම. My sister will be playing the piano. ලියා ගන්න ඕනද? ඒකත් ලියන්න. My sister will be playing the piano. මගේ සහෝදරිය පියානෝව වාදනය කරමින් සිටීවි. කරේ ඔය ටයිම් එක පීරියඩ් එකේ කරන වැඩක්. හරි. හරි. ඊට පස්සේ දරුවනේ මෙන්න මේකත් ඉතාම වැදගත් දෙයක් නිසා ඔයගොල්ලෝ තරුවක් දාලා ලියා ගන්න. ලියන්න මෙන්න මෙහෙම. මෙම කාලය
මෙම කාලය මෙවන් අවස්ථාවලදීද භාවිතා වේ. මෙම කාලය මෙවන් අවස්ථාවලදීද භාවිතා වේ. යම් අවස්ථාවන් වලදී යම් කෙනෙකුගේ නැත්නම් යම් අයෙකුගේ අනාගත සැලසුමක් පිළිබඳව විමසීමට ඒකටම ලියන්න මෙහිදී එම පුද්ගලයා ලවා යම් කිසි ක්‍රියාවක් ඉටු කර ගැනීමට අදහසක් ඇති විට. දැන් ඔන්න මම ඔක සිංහලෙන් ඔහොම ගලපලා කියන්න බැරුණාට මම ඔයගොල්ලන්ට සිටුේෂන් එක කියලා දෙන්නම්. හරිනේ? දැන් ඔන්න හිතන්න දැන් අපි හිතමු මෙන්න මෙහෙම. දැන් මිනුක ගාව තියෙන ලැප්ටොප් එකක්. මිනුක ගාව තියෙන මොකද්ද? ලැප්ටොප් එකක්. Minuka has a laptop, right? My laptop is not available. It doesn't work right now. So I need a laptop tomorrow. But I had a laptop එකක් ඕන, but I haven't got a laptop. මට laptop එකක් නැහැ. මොකද මගේ laptop එක කැඩිලා මට ඒකෙන් වැඩ කරන්න බෑ. හරිද? මං අහනවා මේ කවුද මිනුකගෙන් මිනුක ඔයා හවස මේ laptop එක පාවිච්චි කරමින් ඉන්නවද කියලා. මගේ ඉන්ටෙන්ෂන් එක මොකද්ද? මගේ අරමුණ මොකද්ද මේක අහන්න? මට ඕනේ laptop එක පාවිච්චි කරන්න. මට ඒ laptop එක පාවිච්චි කරන්න ඉල්ල ගන්න ඕන. ඒක නිසා මං අහනවා ඔයා හෙට මේ වෙලාව වෙනකොට laptop එක පාවිච්චි කරමින් ඉන්නවද කියලා. තේරුණාද? මං කියපු දේ තේරුණාද? මේක ටිකක් පොඩ්ඩක් අපහැදිලි. මේක තේරුම් ගන්න ඒ වුණාට මේකේ වාක්‍ය රටාව හරි ලේසි. මේක ඉන්ටෙන්ෂන් එක ගන්න, අයිඩියා එක ගන්න. ඔන්න දැන් තේරුණානේ. මං ගාව laptop එකක් තියෙනවා. ඒක කැඩිලා වැඩ කරන්නේ නැහැ. දැන් මට හෙට හවස මේ වැඩ කරගන්න laptop එකක් ඕන. මං දන්න දැන් මිනුක ගාව laptop එකක් තියෙනවා. හරි? දැන් මම මිනුකගෙන් අහන මිනුක ඔයා හෙට හවස මේ වෙලාවේ මේ ඔයා laptop එකෙන් වැඩ කරමින් ඉන්නවද? මොකද්ද මගේ අයිඩියා එක? මගේ ඉන්ටෙන්ෂන් එක මිනුකගෙන් laptop එක ඉල්ල ගන්න, මට මගේ වැඩේ කරගන්න. තේරුණාද? ඔන්න ඔය වගේ අවස්ථාවලදීත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේවා බහුලව පාවිච්චි වෙන තැන්. කොහොමද එහෙනම් අහන්නේ? ඔයා ඔයාගේ laptop එක පාවිච්චි කරමින් ඉඳීද හෙට හවසට? කොහොම කියන්නේ? Will you be use your laptop මෙන්න මෙහෙමයි අහන්නේ. Will you be ලියාගන්න පුතේ using use කියන්නේ පාවිච්චි කරනවනේ. Will you be using your laptop? අපි හිතමු අද හවසේ කියලා. අද හවස නම් කොහොමද කියන්නේ? This evening. කොහොමද කියන්නේ පුතේ? This evening. කොහොමද කියන්නේ? ඔක්කොමලා කියන්න. කට ඇරලා කියන්න. මේවා කියන්න කෑ ගහලා. Will you be using your laptop this evening? Will you be
Using your Using laptop your this laptop evening. this evening. Laptop this evening. බලන්නකො මේක future continuous නේ මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ will you be using use කියන්නේ පාවිච්චි කරනවා එතකොට අපි අහන will you be using your laptop this evening අද හවසට ඔයා laptop එක පාවිච්චි කරමින් ඉන්නවද ඔන්න මම තව දෙයක් කියනවා ඔන්න මේකත් ඉගෙන ගන්න මට මොනවා හරි බඩුවක් ගන්න ඕන කඩෙන් අපි හිතමු මොකක් හරි සුපර් මාකට් එකකින් කියලා හරිද ඊළඟට මං දන්නවා අපේ යාළුවෙක්ගෙන් කවුරු හරි අහනවා ඔයා හෙට මේ අපි හිතමු හෙට කියලා හෙට මේ අපි කියන්නේ මෙහෙමනේ ඔයා ඒ පැත්තෙන් යනවද කියලා අපි අහන්නේ ඒ පැත්තෙන් යන්නේවද කියලා අහන්නේ මොකද මගේ වැඩේත් කරගන්න නේ මං අහන මෙන්න මෙහෙම කොහොමද දාන්නේ will you අපි හිතමු මෙන්න මෙහෙම මොන මම තව වෙන උදාහරණයක් කියන්නේ will you be passing මොකද will you be passing කියන්නේ will you be passing ඔයා පහු කරමින් සිටීවිද ඔයා පසු කරමින් සිටීවිද මොකද්ද the post office කියන්නේ post office කියන්නේ තැපැල් කාර්යාලය හරිද ලියා ගන්න will you pass tomorrow the post office tomorrow evening the post will you be passing the post office tomorrow evening ඔයා හෙට හවසට post office එක පහු කරමින් ඉන්නවද ඒ කියන්නේ post office එක පහු කරලා යනවද මේක අහන්නේ මොකක්වත් හින්දා නෙවෙයි මට මුද්දරයක් හරි මොකක් හරි post office එකෙන් ගෙන්න ගන්න ඕන මට යන්න වෙලාවක් නැහැ මං අහනවා ඔයා හෙට post office එක පහු කරමින් ඉන්නවද හරි right තව එකක් කියන්න will you be ඔකත් ලියන්න ඕනද එකත් ලියන්න will you be will you be traveling by bus will you be traveling by bus this evening අද හවසට ඔයා බස් එකෙන් ගමන් කරමින් ඉන්නවද බස් එකෙන් ගමන් කරමින් ඉන්නවනම් මට කරගන්න වැඩක් තියෙනවා මෙයාලව අන්න ඒ වගේ වෙලාවට අපි මෙන්න මේ වාක්‍ය රටාව පාවිච්චි කරනවා ලියා ගන්න ඉක්මනට ඊළඟට අපි දරුවනේ ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එක ගන්න ටෙක්ස්ට් බුක් එක අරගෙන 124 වෙනි පිටුව පෙරලා ගන්න හරි 124 වෙනි පිටුව පෙරලා ගන්න. ඒකේ තියෙනවා activity 12 එක. ඒකේ තියෙනවා make sentences කියලා වාක්‍ය හදන්න කියලා. මුලින් තියෙනවා people කියන්නේ මිනිස්සු. ඊළඟට තියෙනවා robots robola. young children කියන්නේ තරුණ ළමයි. some animals like cheetah සමහර සත්තු like cheetah කියන්නේ cheetah වගේ. blue whale කියන්නේ නිල් තල්මහ වගේ and the tiger කියන්නේ කොටියා. ඊළඟට will be will not be won't be කියන එක ගන්න ඕනේ එතනින්. ඊළඟට තියෙනවා suffering from respiratory diseases. suffering කියන්නේ පුතේ පෙළමින් ඉන්නවා. මොනවා හරි ලෙඩකින් පෙළනවාට අපි කියනවා suffering from. දැන් කොහොමද කියන්නේ මට උණ හැම්බිරිසාවෙන් පෙළමින් ඉන්නවා. කොහොමද කියන්නේ? I'm suffering from cold and fever. කොහොමද කියන්නේ? I'm suffering page number 124. 124. කොහොමද කියන්නේ මට උණ හැම්බිරිසාව කියලා? කොහොමද කියන්නේ? මේ ඉගෙන ගන්න. I am suffering. ලියා ගන්න දන්නේ නැත්නම් suffering from එකත් එක from කියන එක යනවා. I'm suffering from cold and fever. cold and fever කියන්නේ උණ හැම්බිරිස්සාව.
මම උණ හිම්බිරිස්සාවෙන් පෙළමින් ඉන්නවා. මට උගුරේ අමාරුවක් තියෙනවා. කොහොමද කියන්නේ? I am suffering from sore throat. උගුරේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. I am suffering from stomach ache. මට බඩේ අමාරුවකින් මම පෙළමින් ඉන්නවා. මට ඔළුවේ කැක්කුමක් තියෙනවා. headache. ඔය වගේ ලෙඩ රෝග තියෙනවා ඉතින්. තව තියෙන ඕන තරම්. මට චුට්ටක් කිව්වා. sore throat කියන්නේ උගුරේ අමාරුවක්, stomach ache කියන්නේ බඩේ අමාරුවක්, headache කියන්නේ ඔළුවේ කැක්කුමක්. Then I'm suffering from sore throat, I'm suffering from stomach ache, I'm suffering from headache. Like that you can use them. ඉදිරිය පාවිච්චි කරන්න. ඊළඟට working in farms. Working කියන්නේ වැඩ කරමින් ඉන්නවා. In farms කියන්නේ ගොවිපළවල් වල. ඊළඟට growing old. Growing old කියන්නේ වැඩමින් පවතිනවා. ඒ කියන්නේ වයසට යමින් පවතිනවා. Living on the earth. Living on the earth කියන්නේ පොළවේ ජීවත් වෙමින් ඉන්නවා කියන එක. ඊළඟට carrying books to school. Carrying books to school කියන්නේ උසුලාගෙන යනවා පොත් පාසලට. right අපි වාක්‍ය ටිකක් හදමුද මේකෙන්? කියන්න බලන්න පළවෙනි එක people දාලා කියන්න බලන්න. කියන්න පුතේ. people මොකක්ද දාන්න පුළුවන්? will be හරි won't be හරි දාලා කියන්න ඉක්මනට. People will be working. People will be working in farms. In farm. ඔව් මිනිස්සු වල වැඩ කරමින් සිටීවි. ඊළාට අපිට ඕන නම් පුළුවන් people will be suffering from respiratory diseases. Respiratory diseases කියන්නේ ශ්වසන ආබාධ වලින්. එකක් දන්නේ නැත්නම් ලියා ගන්න. තව වචනයක් කියන උකට ලස්සන වචනයක් respiratory tract diseases. ශ්වසන ආබාධ respiratory tract diseases කියලා කියන්නේ ශ්වසන ආබාධ. මොකද ඉස්සරහට එන්නේ වායුගෝලයේ අපවිත්‍ර වීම නිසා we can't breathe very well. That means everything around us is polluted. අපි යවට තියෙන සෑම දෙයක්ම අපවිත්‍රයි, especially the air. විශේෂයෙන්ම වායුගෝලය. When the air is polluted, there is no doubt we will have to face for respiratory diseases. Right? ඉතින් වායුගෝලය අපවිත්‍ර වුණායින් පස්සේ අපිට ශ්වසන ආබාධ හැදෙන එක 아무තු දෙයක් නෙවෙයි. අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕන. right ඊළඟට කියන්නකෝ robots ගැන දාලා එකක්. robots දාලා කෙලපෙනයක් කියන්නකෝ. Robots won't be growing old. robots won't be growing old. robola වයසට ඒ කියන්නේ වැඩෙන එකක් නැහැ කියන එක තව ඕනනම් robots will be working in farms. robots මේ farms වල වැඩ කරයි නේද? ඊළඟට robots will be carrying books to school. නේද? සමහරක් වෙලාවට රොබෝ කෙනෙක් ඉඳි මේ ළමයෙක් එක්ක එයාගේ පොත් ටික ඉස්කෝලේට අරන් යනවා. එහෙමත් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඉස්සරහට. ඊළඟට අන්න ඒ වගේ තමන් කැමති එකක් ලියන්න පුළුවන්. ඊළඟට young children දාලා කියන්නේ. කියන්නකෝ. Young children will be carrying. Young children carrying books to school. young children will be carrying books to school. තරුණ ළමයි ඉස්කෝලේට පොත් අරගෙන යමින් ඉඳීවි. ඊළඟට young children will be growing old. තරුණ ළමයි වයසට යමින් ඉඳී වැඩමින් ඉඳී. ඊළඟට දැන් තව එකක් කියන්නකෝ. එහෙනම් some animals කියන එක දාලා කියන්නකෝ. some animals like cheetah, blue whale and the tiger මොකද්ද වෙන්නේ? Won't be living on earth. very good. won't be living on the earth. ඒ කියන්නේ පෘථිවිය තුළ ඒගොල්ලෝගේ ජීවය නැති වෙයි. right? ඒ කියන්නේ endangered. ඒගොල්ලෝ ක්‍රමයෙන් වඳ වීගෙන යන සත්තු නේද? right. අන්න ඒ විදිහට වාක්‍ය ටිකක් ඔයගොල්ලන්ට හදන්න පුළුවන්. දැන් පුළුවන් නේද හදන්න එක? එහෙනම් ඒක homework එකක් විදිහට කරනවද?
homework Sir. right ඊළඟට බලන්නකෝ activity 13 එක look at the pictures and write suitable questions and answers using the future continuous tense ඔන්න බලන්නකෝ tomorrow at 5 pm හෙට හවස 5ට what will my sisters be doing at 5 pm tomorrow බලන්නකෝ ඒ දෙන්න මොකද්ද කරන්නේ මේ බැඩ්මින්ටන් සෙල්ලම් කරමින් ඉන්නෝනේ කොහොමද අපි කියන්නේ ඈ my sisters කියන්නේ කියන්න පුතේ Oh, කියන්නකෝ my My sister sisters will be will be playing badminton. playing badminton. Very good. Oh, දෙවෙනි එක The students Yeah. will be doing will be learning නේ ඉගෙන ගනිමින් ඉදීවි නැත්තම් කියවමින් ඉදීවි ඒ විදිහට කියන්න පුළුවන් next Monday at 8:30 am ඒව දාන්න ඕන කාලය හොඳයි right ඊළඟට next week බලන්නකෝ එයා මොකද්ද කර කර ඉන්නේ my brother will be playing the piano piano. next week ඊළඟට බලන්න විශාල මොකද්ද කරන්නේ Vishal will be writing next month Vishal will be writing next month බලන්න ඊට එහා පැත්තේ තව එකක් තියෙනවා Ganesh and Nasir will be playing chess chess this this evening evening at 6 PM. pm right ඔය වාක්‍ය හය ඉක්මනට පහළ ලියන්න ඉක්මනට ලියන්න Finish, right sir. finished Yes, sir. right I බලමු එනම් පුතේ බලමු පළවෙනි එක එනම් පළවෙනි එක my sisters මම බෝඩ් එකේ දාන්නම් එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි ලියපු දරුවෙක් කියන්නේ ඉක්මනට පළවෙනි My sisters will be playing badminton tomorrow at 5 p.m. right good my sisters will be playing badminton at 5 Tomorrow නේද at
tomorrow at 5 p.m. Right, next one. The students will be learning will be learning at 8:30 a.m. next Monday එළියනකොට M අකුර capital වෙන්න ඕන. Right, ඊළඟ my brother My brother will be playing a piano next week. brother will be playing the piano next week නේ. ඊළඟට Vishal will be writing next month. The last one. Like Ganesh and Nazir Ganesh and Nasir will be playing Ganesh and Nazir this will be evening playing at chess at this evening at 6 will be p.m. playing chess at 6 this evening. Will be playing chess at 6 this evening. හරි? අන්න ඔයගොල්ලන්ට ඒ පාඩම් ටික ඔක්කොම වගේ කරවුදේ. විශේෂයෙන්ම ඔය අදාළ ග්‍රාමර් පාඩම් ගොඩක් දේවල් ඔයගොල්ලන්ට කරලා තියෙන්නේ. right. ඊළඟට 119 වෙනි පුටුව පොඩ්ඩක් පෙරලා ගන්න. හරි. 119 එකේ තියෙනවා activity 7 එක. forest කියලා මුලින්ම තියෙනවා. ඊළඟට the shape, size and appearance of future food. We make that ඒකේ තියෙන make sentences කියලා ඔය will the want එක සම්බන්ධ කරලා aeroplanes ඊළඟට තියෙන domestic animals ඊළඟට people. හරි. forest කියන්නේ කැලෑ වලට, the shape කියන්නේ හැඩය, size කියන්නේ ඒක විශාලත්වය නැත්නම් size එක, and appearance කියන්නේ පුතේ පෙනුම of future food කියන්නේ අනාගතයේ ආහාරවල. හරි. ඊළඟට තියෙන aeroplanes ආහස් යාත්‍රා, domestic animals කියන්නේ ගෘහාශ්‍රිත සත්තු, ගෙදර ඇති කරන සත්තු. last one is people. අන්තිම එක තියෙන people කියන්නේ මිනිස්සු. ඊළඟට will හරි will not හරි දාලා want කියන එක දාලා fly without pilots. fly කියන්නේ පියාසර ගන්නවා, without pilots කියන්නේ ගුවන් නියමයෝ නැතුව. හරිද? දැන් දැනටත් ගුවන් නියමුවන් නැති පොඩි ගුවන් යාන වර්ග තියෙනවා නේද? අපි ඒවට නමකුත් කියනවා. මොකද්ද? දන්නවද? දන්නේ නැද්ද? drone වගේ ඒවා. හරි. UFO කියලා මේ sorry UFO නෙවෙයි පුතේ. මොකද්ද ඒකට කියන්නේ මේ සාමාන්‍යයෙන් නිකන් කියනවා මේ එයා ෆෝස් එකේ කට්ටිය කියන්නේ ඔකට කේලමයි කියලා. හරි. ඔත්තු බලන ඒවා. right. ඉතින් ඒවයි පයිලට් කෙනෙක් නැහැ. ඒවා රිමෝට්ස් වලින් තමයි කන්ට්‍රෝල් කරන්නේ. ඒ වගේව තියෙනවා. හරි දැනටත් තියෙනවා. right. එහෙනම් අපිට ඉස්සරහට ඔය වගේ මේ
ලොකු ප්ලේන්ස් පවා මේ පයිලට්ස් නැතිව දකින්න පුළුවන් වෙයි කෙලින්ම ඒවා කම්පියුටරයිස් සිස්ටම්ස් වලට වැඩ කරන විදිහට. හරි. ඊළඟට turn into deserts one day. Turn into deserts. Desert කියන්නේ මොකද්ද? Desert කියන්නේ කාන්තාර වලට. දැන් නැත්තම් ලියා ගන්න. Turn into deserts කියන්නේ කාන්තාර බවට පත් වේවිලු. One day කියන්නේ දවසක. ඊළඟට change. Change කියන්නේ වෙනස් වෙනවා. ඊළඟට use pills for their meals. දැන් අපි ආහාර වෙනකොට මොකක් හරි බෙහෙත් පෙත්තක් හරි පෙත්තක් වගේ මොකක් හරි දෙයක් මොන හරි ටැබ්ලට් එකක් එහෙම ගන්න පුරුදු වෙලු අනාගතේ කෑම කකයින් වෙලා යනෝනේ. මොන ටැබ්ලට් එකක් අදටත් තියෙනවා සමහරක් වෙලාවට ඔය විශේෂයෙන්ම හමුදාවල් වලට එහෙම ඒගොල්ලන්ට ගොඩාක් මේ ඔය මේ අපි තුමු දුර තියෙන මේ මොනවා හරි ඔපරේෂන්ස් වලට ඒගොල්ලෝ එන්ගේජ් වෙලා ඉන්නවනම් ඒගොල්ලන්ට කෑම අරන් යන්න අමාරුයි. එතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ සරල මොකක් හරි ඒගොල්ලොන්ගේ අවශ්‍ය කෑම වලින් ඇඟට අවශ්‍ය වෙන පෝෂණ ලැබෙන විදිහට කෑම වර්ග තියෙනවා. හරි. අදටත් ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට cook food in the future. cook කියන්නේ උයනවා, food කියන්නේ කෑම, in the future කියන්නේ අනාගතයේදී. බලමු අපි දැන් මේකෙන් forest කියන එක අරගෙන කියන්න බලන්න. මොකද්ද වෙන්නේ? forest වලට අනාගතේ වෙන්න පුළුවන් දේ කියන්න බලන්න. Forest will turn into desert one day. ඔව් අනාගතයේ මේ කාන්තාරවල බවට පත් වේ සමහරක් වෙලාවට මෙහි තියෙන වනාන්තර ටික මොකද මේ කරන විනාශයන් එක්ක. right. ඊළඟට the shape, size and appearance of future food කියන බලන්න මොකද්ද ඉන්නවා? The shape, size, and appearance of future food will use pills for their meals. නෑනේ. ගැලපෙන්නේ නැහැ. Food in the future. Change. change දාන්න පුළුවන් නේද? will change වෙනස් වෙවිනේ. shape එක හැඩය In නේ. the future. right. ඊළඟට Aeroplanes will fly without Aeroplanes will will fly without pilots. pilots. ඔව් ඒකත් හරි. ඊළඟට domestic animals. domestic animals වලට මොකෝ වෙන්නේ? කියන්නකෝ හම්බ ගැලපෙන එක. domestic animals will Use pills for their. ගෘහාශ්‍රිත සතුන්. domestic animals will not cook food in the future. දැන් ඕක මේ අනාගතයට ගියයි කියලා සත්තු මොකෝ කෑම හොයාගෙන කනවද? නෑනේ. එතකොට will not දාන්න ඒකට. එහෙනම් කොහොමද කියන්නේ? domestic animals will not cook food in the future. It won't happen. We cannot think such a happening. අපිට ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අනාගතයට ගියයි කියලා සත්තු හොයාගෙන කයි කියලා හිතන්න අමාරුයි. එහෙම දෙයක් වෙන එකක් නැහැ. ඊළඟට people කියන එක අන්තිමට දාලා කියන්නේ. people will use pills for their meals. people will use pills for their meals. අන්න ඒ විදිහට වාක්‍යෙට. දැන් ඉක්මනට ඒ වාක්‍යෙටියත් හදන්න. එතන හරි ටිකයිනේ තියෙන්නේ. ලේසි. ඒකත් හදන්න ඉක්මනට. හරි නේද? ලියන්න ඉක්මනට.
right ඔක ලියලි ඉවරෙච්ච දරුවෝ අච්චුවතේ 83 වෙනි පිටුව පෙරලා ගන්න ඉක්මනට 83 වෙනි පිටුව පෙරලා ගන්න 83 වෙනි පිටුව activity 11 එක බලන්න දැන් 83 නේද? ඔව් 83 වෙනි පිටුවේ activity 11 එක it's about writing ලියන එකක් ගැන කියන්නේ ඒක තියෙන මුලින්ම මිහින්තලේ ගැන හරි ඉතින් අපි මෙන්න මේ වගේ දෙයක් දුන්නොත් ඔයගොල්ලන්ට මම දැන් අලුත් ටියුට් එකේ ඔය වගේ දෙක තුනක්ම තියෙනවා ඉතින් එකක් කියලා දෙන්නයි උත්සාහ කරන්නේ එතකොට ඔයගොල්ලන්ට idea එකක් අරගෙන ලියන්න පුළුවන් හරි බලන්න මේකේ මුලින්ම තියෙන මිහින්තලේ ගැන all of you know about මිහින්තලේ right Mihintale is one of the sacred places in our country many worshippers or many pilgrims go there because all of you know that Arahant Mahinda met King Devanampitis there at Mihintale Mihintale තමයි Mahinda Maharatan වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා හමු වුණේ එතන ලොකු කතන්දරයක් තියෙනවා අපි දන්නවා. ඒ දැන් විශේෂයෙන්ම අපේ මේ බුද්ධ ආගම ලංකාවට පැමිණිය පිළිබඳ එතන තමයි මුල කීයද සලකන්නේ. හරිද? රයිට්. ඔන්න බලන්න ඒකේ මුලින්ම තියෙනවා දැන් ඔයගොල්ලෝ අර ටික කරලා ඉවරයිද ඉස්සෙල්ලා? අර 100 මේ 20 කීයද 118 නේ? 118 කරාද? රයිට්. ඒක මම කියන්නම් එහෙනම් මුලින් මොකක්ද ඔයගොල්ලෝ forest කියන්නේ ඔයගොල්ලෝ හරිනම් හරිද will turn into desert one day very good forest will turn into desert one day මේ දැන් තියෙන ඔය කැල කාන්තාර බවට පත් වෙලු දවසක right ඊළඟට the shape size and appearance of future food the shape කියන්නේ හැඩය ඒ වගේම appearance එක පෙනුම අනාගත ආහාරවල ඒ දේවල් ඔක්කොම will change කියන්නේ වෙනස් වෙයි will change වෙනස් වෙයි අපිට හිතන්න පුළුවන් ඒ දේවල් වෙයි කියලා ඊළඟට aeroplanes will fly without pilots aeroplanes යාත්‍රා වේවි pilots නැතුව ඊළඟට domestic animals won't cook food in the future අනාගතේවත් මේ ගෙදර ඇති වෙන සත්තු ඇති කරන සත්තු කෑම උයා ගන්න එකක් නැහැ ඊළඟට people will use pills for their meals හරි very good ඒ ටික එහෙම ලියලා තියෙනම් හරි දැන් බලන්න දරුවනේ මේක වගේ දෙයක් ඕගොල්ලන්ට ලියන හැටි කියලා දෙන්න හදන්නේ activity 11 එකේ use the given facts and write a description about any of these topics there are 3 topics so you have to write only one of these 3 එකක් ලියමු මේ තුنين බලන්න මිහින්තලේ අපිට ගොඩක් සම්බන්ධයක් ඉඳන් අපි ඒක ගමු a mountain peak near Anuradhapura there are some facts on Mihintale facts are given on Mihintale so you have to write a good description using these facts ඔයගොල්ලන්ට කරන්න තියෙන දරුවනේ මේ දීලා තියෙන තොරතුරු හොඳට යොදාගෙන තමනුත් හොඳ දේවල් එකතු කරගෙන ලස්සන ඩිස්ක්‍රිප්ෂන් එකක් ලියන්න ඕන. ඔයගොල්ලන්ට මේ තොරතුරු දීලා තියෙන හින්දා ගොඩක් අමාරු නෑ මේවා. ඔයගොල්ලන්ට තියෙන පොඩි පොඩි දේවල් ටිකක් කරන්න තියෙනවා. මම කියලා දෙන්නම් මොනවද කරන්න ඕන කියලා. ඉතින් හොඳට මේක කියවන්න ඕන. මවුන්ටන් කියන්නේ මොකද්ද? කන්දක්. මෙතන පීක් කියලා කියනවා. මවුන්ටන් පීක්. ඒ කියන්නේ පීක් කියන්නේ මුදුන පුතේ. මවුන්ටන් පීක් කියන්නේ කඳු මුදුනක්. ඔකට තව ලස්සන වචනයක් තියෙනවා දරුවනේ. සමිට් කියලා. මොකද්ද? summit කඳු මුදුනට කියන summit කියලා. A mountain peak near Anuradhapura, all of you know where Mihintale is. Mihintale is very near to Anuradhapura. That's why we can see in this sentence a mountain peak near Anuradhapura. Anuradhapura කිට්ටුවේ තියෙන කඳු මුදුනක් තමයි Mihintale කියලා අපි කියන්නේ. ඊළාට a sacred place of worship. වන්දනා කරන අයට මේ වන්දනීයත්වයට පත් වෙච්ච උතුම් ශ්‍රේෂ්ඨ භූමියක් තමයි for the Buddhists in Sri Lanka. ශ්‍රී ලංකාවේ ඉන්න බෞද්ධ අය ධාම භක්තියෙන් වන්දනා කරන තැනක් තමයි මෙන්න මේ මිහින්තලේ කියන්නේ.
The place where Arahat Mahinda met King Devanampiya Tissa. මේක ඇවිල්ලා මේ මොනවගේ ස්ථානයක්ද කියලා කියනවා. The place where Arahat Mahinda met King Devanampiya Tissa. මහින්ද මහරහතන් වහන්සේ දේවානම්පිය තිස්ස රජුරුව හමු වෙච්ච තැන තමයි මේ. ඊළාට pilgrims go to worship Mihintale on Poson full moon poe day in June. Pilgrims කියන්නේ වන්දනාකරුවෝ go to worship Mihintale වන්දනා කරන්න යනවා. go to worship කියන්නේ වන්දනා කරන්න යනවා. Mihintale on Poson full moon poe day in June. ජුනි මාසයේ පොසොන් පොහොය දවසේ වන්දනාවට යනවලු. ඊළාට many shrines and ruins can be seen. Many shrines ආරාම නැත්තම් දේවල් දකින්න පුළුවන්. and ruins කියන්නේ පුතේ නටබුන් දකින්න පුළුවන්ලු. හරි. ඊළඟට අම්බස්තල ස්තූප, the Kantaka ස්තූප, නාගපොකුණ, snake pond, Bhintu cave are some of them. ඔයගොල්ලන්ට ගියාම දකින්න පුළුවන් දේවල් මේ කියන්නේ. හරිද? අම්බස්තල ස්තූප, the Kantaka ස්තූප, නාගපොකුණ, මිහිඳු cave are some of them. ඒව තමයි ඔයගොල්ලන්ට දකින්න පුළුවන් දේවල්. right. cave කියන්නේ cave කියන්නේ පුතේ ගුහාව. cave කියන්නේ ගුහාව. හරි. cave කියන්නේ ගුහාව. ලියා ගන්න දන්නේ නැත්නම් cave කියන්නේ ගුහාව. සර ගොඩක් රහතන් වහන්සේලා ඒ ගුහාවල තමයි වැඩ වාසය කරලා තියෙන්නේ. ඔය ගුහාවල දරුවනේ විශේෂම සමහරක් අය මෙන්න මේ වගේ ෆ්‍රෙස්කෝස් බිතුසිතුවම් ඇඳලා තියෙනවානේ. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ගියාම ඔයගොල්ලෝ දකින්න පුළුවන් සීගිරිය. ඒ වගේම දඹුල්ලේ නේද? ඔය වගේ දේවල් තියෙන ෆ්‍රෙස්කෝස්. හරි බිතුසිතුවම්. right. බලමු අපි එහෙනම් පටන් ගන්න ඕන කොහොමද? එහෙනම් ඔයගොල්ලෝ මුලින්ම ලියන්න ඕන ටොපික් එක. අපිත් ලියන්න ඕනද? ලියන්න පුතේ. අපි කතා කර ලියමු. මිහින්තලේ ලියන්න මිහින්තලේ කියලා. දැන් ඔයගොල්ලොත් එක සාකච්ඡා කරයි මම ලියන්නේ. මම තනියෙන් ලියන්නේ නැහැ මේක. හරි? ඔයගොල්ලෝගේ ideas අරගෙන තමයි ලියන්නේ. දැන් ඔන්න now we are going to write about Mihintale. Right? So what should you write as the first sentence? ඔයගොල්ලෝ මොකක්ද පළවෙනි sentence එක විදියට ලියන්න ඕන? What kind of sentence should be written here? Now we are going to write about Mihintale. එහෙනම් මිහින්තලේ ගැන ලියනකොට ඔයගොල්ලෝ මිහින්තලේ ගැන ලියන පළවෙනි වාක්‍ය මොන වගේ වාක්‍යයක් වෙන්න ඕනද කියන්න බලන්න. පොඩි idea එකක් දෙන්න. What kind of sentence should it be? මිහින්තලේ ගැන Huh? මිහින්තලේ ගැන තියෙන ස්ථාන මෙහෙම මිහින්තලේ කොහෙද තියෙන්නේ? තව කියන්න බලන්න. තියෙන්නේ කොහෙද කියලා. තියෙන්නේ කොහෙද කියලා. තියෙන්නේ කොහෙද? දැන් ඔන්න හොඳට මතක තියාගන්න. අපි මේ ලියන first sentence එක දරුවනේ ඉතාම වැදගත්. ඔයගොල්ලෝ essay එකක් ලියනකොට, ඔයගොල්ලෝ මොනවා හරි paragraph එකක් ලියනකොට, ඔයගොල්ලෝ මොනවා හරි description එකක් ලියනකොට, article එකක් ලියනකොට, whatever you are going to write, your first sentence is very, very important. Everything is depend on your first sentence because your essay is checked by your teachers as well as if you are going to write it for an exam, the examiners, that means those who give you marks, right? They will look at your first sentence. If your first sentence is perfect or if your first sentence is correct and it is consist of very good grammar, very good ideas, then they will pay more attention on your essay. දැන් මම කියපු දේ තේරුණාද? ඕගොල්ලෝ ලියන පළවෙනි වාක්‍ය අපි කියන topic sentence එක කියලාත් කියන්න පුළුවන්. ඒ වාක්‍ය ඉතාම වැදගත් වෙන්න ඕන. දැන් ඕගොල්ලෝ ලියන පළවෙනි වාක්‍ය අවුල් නම් ඒකෙන් කිසිම දෙයක් අර්ථයක් නැත්තම් තේරෙන්නේ නැත්තම් එහෙනම් ඕගොල්ලෝගේ රචනයම දරුවනේ මේ කිසිම ගැළපීමක් නැති එකක් බවට පත් වේ. අනිත් එක තමයි දැන් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මේවා ලියන්නේ විභාගයකට ඒ වගේ දෙයකටනේ. නැත්තම් අපි හිතමු දැන් ඔයගොල්ලෝ පත්තරයකට වෙන්න පුළුවන්. එහෙමත් ලිපි ලියන ළමයිත් ඉන්නව නම් එහෙම වෙන්නත් පුළුවන්. මොකක් වුණත් first sentence එක හරි නැති වුණොත් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔව් පේන මොකක්වත් ලිව්වේ නැහැ තාම. හොඳට අහන් ඉන්න. first sentence එක හරි ගියේ නැතොත් අනිත් ඒවා නිකම්ම අවුල් වෙනවා. ඒකින්ද ඔයගොල්ලෝගේ පළවෙනියෙන් ලියන වාක්‍ය හොඳ වාක්‍යයක් ලියන්න ඕන, strong එකක්, descriptive එකක්.
දැන් අපි මිහින්තලේ ගැන කතා කරනවා මිහින්තලේ ගැන හොඳ විස්තරයක් දෙන වාක්‍යයක් අපි මුලින් ලියන්න ඕනේ. හරිද? එහෙනම් අපිට පුළුවන් මේ මිහින්තලේ තියෙන්නේ කොහෙද? හරිද? ඒකේ තියෙන මොකක් හරි විශේෂත්වයක් එක්ක වාක්‍ය පටන් ගන්න. එහෙනම් අපි කොහොමද එහෙනම් පටන් ගන්නේ? මේක දීලා තියෙන හින්දා අපිට හරි ලේසි. මේක දීලාම තියෙනනේ mountain peak near අනුරාධපුරේ කියලා. කොහොමද එහෙනම් අපි පටන් ගන්නෙ? කියන්නේ Mintale is a mountain peak near Anuradhapura. very good. ඔයගොල්ලන්ගේ මට්ටමින් ඇති දරුවනේ ඒ ගානට දිනුනා. අපිට ඔක තව වාක්‍ය කැලි දාලා ලොකු වාක්‍ය ලියන්න පුළුවන්. කමන්නේ ඔයගොල්ලෝ හතේ ඉන්න දරුවෝ හින්දා ওই මට්ටමින් හරි ලියන්න ඕන. කොහොමද එහෙනම් ලියන්නේ? මිහින්තලේ is a mountain peak near Mountain peak near Anuradhapura. අනුරාධපුර. ලියන්නේ එහෙනම් මිහින්තලේ is a mountain peak near අනුරාධපුර. ලියන්න ඉක්මනට. is a right. ලියුවා නේද? දැන් ඊළඟට අපි ඊළඟට ලියන්න පුළුවන් මේකේ තියෙන කරුණු අරගෙන අපිට ලියන්න පුළුවන් නේද? හරි. ඉතින්ලා අපි මේ මට්ටමින් ලියමු. ඊට අපේ කරුණුත් දාලා අපිට ලියන්න පුළුවන්. right. දැන් කොහොමද කියන්නේ එහෙනම්? මේක බෞද්ධයන් අතර ඊටාම මේ පූජනීය තැනක්. කොහොමද කියන්නේ? කියන්න බලන්න. It It is is a Sacred place sacred place of worship for the Buddhist in Buddhist in Sri Sri Lanka. Lanka. ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට තමයි මේක ඉතාල වැදගත්. ලියන්න. It is a ලියන්න. It is a sacred place of worship. It is a sacred place of worship for the Buddhists in Sri Lanka. right. ඊළඟ කොහොමද ලියන්න පුතේ? අපිට ඕනනම් it is the place කියලා ලියන්න පුළුවන්. ඊට ඕනනම් අපිට ලියන්න පුළුවන් it is known. It is known කියන්නේ ඒක හඳුන්වනු ලබනවා කියන එක. It is known as the place where ලියාගන්න ඊටු ටික. where Arhant ඒක ඊළඟ ඡේදයෙන්ද? තුන්වෙනි එක ලියමුනේ. නැස ඒක ඊළඟ ඡේදයක්ද වෙනම? නෑ. ඊළඟ ඡේදයක් නෙවෙයි. එක ඡේදයක් අපි ලියන්නේ. මේ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකන්නේ. මේකේ ඡේද අපි ගොඩක් ලියන්නේ නෑ. මේකත් ඔයගොල්ලෝ ගන්න සාමාන්‍ය දැනීමට. ඔයගොල්ලෝ දැන් රචන ලියනෝනේ. රචන එක සාමාන්‍යයෙන් මම දැන් ඔයගොල්ලෝගේ ලබන සතියේ හෝ ඊළඟ සතියේ ඔයගොල්ලන්ට කියලා දෙනවා රචනයක් කොහොමද ලියන්නේ ඒ ටික කියලා දෙනවා. නිකන් අහන්නේ. සාමාන්‍ය රචනයක අඩුම තරමේ දැන් මේ ප්‍රශ්නේ ඇති වෙච්ච වෙනද. ඡේද කීයක්වත් තියෙනවද අඩුම තරමේ? 3ක්. අඩුම තරමේ 3ක් තියෙනවා. අඩුම තරමේ 3ක්. හරිද? ඊට වැඩි වෙන්න පුළුවන්. අඩුම තරමේ 3ක් තියෙන්න ඕනේ. හරිනේ? හරි. ඉතින් ඉස්සරහට ඒකත් කියලා දෙනවා ඔයගොල්ලන්ට.
It is known as the place where Arahant Mahinda met King Devanand. Yes, sir. Right. ඊළඟට අපි ලියන වාක්‍ය මොකද්ද? Pilgrims go to worship Mihintale on full moon poe day කියලා තියෙනව නේද? අපි ඒකට තව පොඩි දෙයක් එකතු කරමු අපි දරුවනේ most කියලා දාමු. ගොඩක් අය. ඒ අනිත් දවස්වලත් යනවනේ අපි. Most pilgrims කියන්නේ ගොඩක් වන්දනාකරුවෝ. Most pilgrims ලියා ගන්න. Most pilgrims go to worship Mihintale on Poson full moon poe day in June. Right. ඊළඟට අපි ලියමු මිහින්තලේ කියන්නේ පුතේ මේ අපේ තියෙන පෞරාණිකම විහාරයක්නේ. අපි කොහොමද කියන්නේ? මිහින්තලේ is an ancient temple in Sri Lanka. මේක ඕකේ නෑ. අපි මේකත් එක්ක අරිත් එක්ක ගලපන්න ලේසියින්ද මිහින්තලේ is an ancient temple in Sri Lanka. ලංකාවේ තියෙන පැරණිම විහාරයක් මිහින්තලේ කියන්නේ. හරි අපි කිව්වොත් මේක තමයි ප්‍රථම විහාරය බවට පත් වෙන්නේ නිකම්ම නේද? හරි ඊට පස්සේ අද පවා මම ලස්සන වචනයක් කියලා දෙනවා ඔයගොල්ලන්ට even today. මොකද වචනේ? even today අද පවා even today many shrines and ruins can be seen. Earlier Ambasthala Stupa, Kantaka, Stupa, Naga Pokuna, and Mihindu Cave are some of them.
අපිට දරුවනේ මේ මිහින්තලේ ගැන තව ඕන තරම් විස්තර ලියන්න තියුණා නේද? ඒ ආයත කාලේ මේක අබේ භූමියක් මේක මුවෝ ඉන්දියා ගොඩක් ඔය දේවල් ගොඩක් ලියන්න තියුණා. දැන් මේ ඔයගොල්ලන්ට ලියන පළවෙනිම එක නිසා මම ගොඩක් දේවල් ලියන්න ගියේ නෑ. ඔයගොල්ලන්ට මේ වගේ දෙයක් આવොත් පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ලියන්න. මේ දීලා තියෙන ෆැක්ට්ස් වලින්ම ලියන හැටි තමයි කියලා දුන්නේ. හරිද? එහෙම නැත්නම් අපිට තව දේවල් ලියන්න තියුණා මේකට. රයිට්. ඊළඟට අපි මේක අවසන් කරන්න තව හොඳ වාක්‍යයක් කියමු. right? කොහොමද කියන්නේ? It is one it is one place. It is one place that tells that shows our heritage. It's one place. It's one place. එක ස්ථානයක් that shows our heritage. Let's protect it. අපි ඒක ආරක්ෂා කරගනිමු. Let's protect it. ඔය වගේ චූටි දෙයක් තියලා අපි අවසන් කරමු. Let's protect it. ඒක රැකගනිමු. හරි. දැන් ඔන්න අපි එකක් ලිව්වා. හරිද? ඉතින් ඔයගොල්ලන්ටත් ඔය වගේ දේවල් ලියන්න වෙනවා ඉස්සරහට. ඉතින් මේ වගේ දේවල් අපි කියලා දෙනවා. හරි? ඊළඟට දරුවනේ ඔයගොල්ලෝගේ අර ඔයගොල්ලන්ට දීපු ටියුට් එක මෙන්න මේක අලුත් එක මේක ගන්න ඉක්මනට මේක අරගෙන ඒක තියෙන පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ ඒ තුන හතර ඉක්මනට කරන්න විනාඩි 5ක් දෙන්න. අද මේ හතර කරමු. සර් පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේද? 1 3 4 4 වෙනකන් කරන්න පුළුවන් විනාඩි 5න්. ආ විනාඩි 5ක් දෙන්න ඉක්මනට කරන්න.
හරිද? කරාද? right කියන්න පුතේ පළවෙනි එක. select the most suitable word from the B and write the in the space provided. right කියන්න පළවෙනි එක a herd of මොකක්ද දෙන්න ඕනේ? house, cows. a herd of cows. right දෙවෙනි එක a pack of wolves, wolves. wolves කියන්නේ වෘකයෝ කියන එක. ඊළඟට a litter of puppies, puppies. ඊළඟට a swarm of bees, bees. a bag of rice, rice. very good. මේ පහම හරි නම් හරි දාගන්න. පහම හරි නම් හොඳයි. right ඊළඟට read the message and fill in the blanks. message එක කියවලා දැන් පුරවන්න. 10:30 am your brother Gyan rang. He wants the book Oliver Twist. Please give it to someone. ප්‍රභාත්. ඔන්න බලන්න 10:30ට ඔයාගේ සහෝදරයා වන ගිහාන් කතා කරා. ඒකයි කියන්නේ මේ he wants the book Oliver Twist එයාට ඕනලු Oliver Twist පොත. Please give it to someone. මේක සමන්ට දෙන්නලු. ප්‍රභාත් තමයි message එක ලියන්නේ. එහෙනම් පළවෙනි එකට මොකද්ද ලියන්න ඕනේ? කවුද කතා කරේ? ගිහා ගිහාන්. ඔව්. ගිහාන් රෑ. කියන්නේ ගිහාන් called කියන එක තමයි කියන්නේ. එහෙනම් පළවෙනි එකට ගිහාන් ඉන්න ඕනේ. දෙවෙනි එක he called at 10:30 10:30 a.m. right. He wants the book. the book Oliver Twist, Very good. The book Oliver. Right. The fourth one. You should be give it to සමන් Saman. තමයි එක දෙන්න ඕනේ. ඊට පහ. කවුද ලිව්වේ? ප්‍රභාත් තමයි message ප්‍රභාත්. එක. Prabhat, ප්‍රභාත් wrote the message. right. අපි ඔනව දෙකක් කරා. ඊට බලමු තුන්වෙනි එකට යන්. ඒක තියෙන්නේ apostrophe එක දාන්න correctly of the underlined words and space provided. හරි බලන්න පළවෙනි එකේ ප්‍රමෝද් කා කියන එක එන්න ඕනේ. ප්‍රමෝද් කා කියන්න ඕනේ. ප්‍රමෝද් එන්න මේ apostrophe එක දාන්න D එකට පස්සේ දාලා S එක. එතකොට තමයි අයිතිය අහගන්නේ. ප්‍රමෝද්ගේ කාර් එක පරණයි. ඒගොල්ලෝ හිස්තනේ ලියන්න ඕනේ මේ විදිහට. ඊළඟට People's Bank මහජන බැංකුව කියන එක. People's Bank ඔන්න People's ලියන්න ඕනේ මේ විදිහට. හරි මේකේ people කියවෙන් පස්සේ බහුවචනය වුණාට මේක මේ s එකක් නැති හින්දා apostrophe එක දාලා s එක දාලා තමයි ඒකේ අයිතිය හංගවන්නේ. It says St. Aloysius College is a boys school. මේක කොහටද දාන්නේ? gata, අගට දාන්න ඕනේ s එක අගට. boys කියන එක බහුවචනයි s එකක් තියෙනවා. ඉතින් පිරිමි ළමයින්ගේ කියන අදහස එනකොට අයිතිය හංගනකොට apostrophe එක විතරක් පස්සට දාන්න. Not I didn't watch the final match. එතන final කියලා හදාගෙන පුතේ FIND තියෙන්නේ. එතකොට did not කියන එකයි මෙතන කෙටි වෙන්නේ. හරිද? ඒක ඉතින් didn't පස්සේ. කියන්නේ. ඔව්. n එක පිටිපස්සට apostrophe එක දාන්න එච්චරයි. ඊළඟට you are great ඔයා ශ්‍රේෂ්ඨයි. you are කියන එකයි කෙටි වෙන්නේ. you, එන්න මේව you ලියලා apostrophe එක දාලා are ලියන්න. ඔච්චරයි කරන්න තියෙන ඕන තුනක් කරා අපි. දැන් ඒකත් ඔක්කොම හරි නම් හරි දාගන්න, වැරදි නම් හදාගන්න. අමාරු නෑ ලේසි. ඊළඟට fourth one මේක මතක් වෙන්න මේ apostrophe ඔයගොල්ලන්ට මුලින්ම තියෙන පාඩම් ඒ රිවිෂන් එකක් විදිහට යන්නේ. Yesterday I found a small grasshopper. ඊයේ මම හොයාගත්ත මට හමු වුණා small කියන්නේ චූටි, grasshopper කියන්නේ තනකොළ පෙත්තෙක්. in our backyard අපේ පිටිපස්සේ ඉඳලා. ඉතින් මේ small කියන එකට සමාන වචනයක් තමයි අහන්නේ. හරිද? similar word එකක් අහන්නේ. බලන්න මේකේ තියෙනවා tiny කියන එක යටින් ඉරක් ගහලා. tiny කියන්නේ කුඩා. ඊළඟට දෙවෙනි එක dengue is a deadly disease. dengue කියන්නේ මාරාන්තික ලෙඩක්. එහෙනම් මොකක්ද දෙන්න ඕනේ මාරාන්තික කියනකොට? incurable, නෑ, fatal. fatal කියන්නේ මාරාන්තික. fatal කියන්නේ මාරාන්තික. right. ඊළඟට mosquitoes breed fast during the rain.
mosquitoes breed කියන පුතේ බෝ වෙනවා. fast කියන්නේ වේගෙන් during the rainy season. Why? quickly quickly කියන්නේ වේගෙන් කියන එක. ඉතින් quickly කියන එක යටින් ඔයගොල්ලෝ ඉරි ගන්න. ඊළඟට please convey my message to the class. මොකද මේ convey කියන්නේ? convey කියන්නේ give කියන එක දෙන්න කියන එක. පමුණවන්න. හරි? ඊළඟට my friend is very intelligent. මගේ clever ඔව් Clever. ඔව් Clever. intelligent කියන්නේ බුද්ධිමත්. ඉතින් ඒකට ටිකක් සමාන වචනයක් තියෙන clever කියන එක දක්ෂයි කියන එක. ඊළඟට you have many visitors every day. every day කියන්නේ සෑමදාම. හැමදාම ඔව් එහෙනම් මොකක්ද දෙන්න ඕන දරුවනේ? daily daily කියන එක. right right දැන් අද කරපු පාඩම පැහැදිලිද? කරපු ටික ඔක්කොම පැහැදිලිද? අපැහැදිලි තැන් තියද? තියෙනම් කියන්න ඉක්මනට මට. කාට හරි අපැහැදිලි තැන් තියෙනම් අහන්න ඉක්මනට. අහන්න නැතුව ඉන්න එපා. ප්‍රශ්න තියෙනම් අහලා දැනගන්න. I'm asking from all of you. If you have any question regarding this lesson, you can just ask it right now. Okay, children, the time is up. Then shall we end our class today? So I'm going to end our class today. Oh, thank you very much for being with me. Have a nice day and good night. Okay, bye. Good night, sir. Good night. good night sir Good night, sir. Good night, sir. Good night. Good night, sir.